මා සැඟවෙන ස්ථානය ඔබයි බිය පැමිණෙන විට ඔබ මා රක්ෂා කරයි මිදීමේ ගීතිකා වලින් ඔබ මා වට කරයි මා සැඟවෙන ස්ථානය ඔබයි බිය පැමිණෙන විට ඔබ මා රක්ෂා කරයි මිදීමේ ගීතිකා වලින් ඔබ මා වට කරයි මිදීමේ ගීතිකා වලින් ඔබ මා වට කරයි මා සැඟවෙන ස්ථානය ඔබයි බිය පැමිණෙන විට ඔබ මා රක්ෂා කරයි මිදීමේ ගීතිකා වලින් ඔබ මා වට කරයි මිදීමේ ගීතිකා වලින් ඔබ මා වට කරයි දෙවිඳුන් කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිඳේ රාජාලයෙකුසේ පියඹා නගින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිඳේ දෙවිඳුන් කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තිය අලුත් කරයි රාජාලයෙකුසේ පියඹා නගින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිඳේ දිව යනමුත් වෙහෙස නොවෙයි ඇවිදිනමුත් ක්ලාන්ත නොවෙයි දිව යනමුත් වෙහෙස නොවෙයි ඇවිදිනමුත් ක්ලාන්ත නොවෙයි ඔබ මා ශක්තියයි දෙවිඳේ ශක්තියයි දෙවිඳේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිඳේ ශක්තියයි දෙවිඳේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිඳේ ශක්තියයි දෙවිඳේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිඳේ ශක්තියයි දෙවිඳේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි ඔබ මා ශක්තියයි ඔබ කෙරෙහි බලා සිටින්නෙමි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා නැවත වතාවක් විවිධ උදෑසන ඔබව
දෙවියන් වහන්සේගේ වචනයෙන් අමතන්න ලැබීම ගැන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මම විශ්වාස කරනවා ඔබ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ගොඩාක් මේ කාලේ අත්දකින්න ඇති කියලා. ඇත්තටම අපි මේ වෙලාවේ අපේ හැම බලාපොරොත්තු ශක්තියින් දුර වෙලා තියෙන මොහොතක මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිරන්තරයෙන්ම අපේ ජීවිත මත පිහිටා සිටින බව. ඉතින් අද දවසේ අපි දන්නවා මේ සුදාතන් වහන්සේ දේව වචනයත් අපේ ජීවිතේ කුමන අභියෝගයකට අපි ලක් වුණත් දේ වචනයටත් ආත්මන් වහන්සේට හැකියාවක් තියෙනවා. අපි ඕන අර්බුදයකින් එළියට ගෙනල්ලා ඒ විතරක් නෙවෙයි අපිව සුභ උත්තර තලයක ජීවත් කරවමින් මේ හැකියාව දේ වචනයටත් ආත්මන් වහන්සේටත් හැකියාව තියෙන බව අපි විශ්වාස කරනවා. ඉතින් අද විශේෂයෙන්ම අද උදෑසන මා ඔබ සමග හිතුවා දේ වචනේ බෙදා ගන්න දෙවියන් වහන්සේ කෙරේ බලා සිටීම ගැන. විශේෂයෙන් මේ පදේ ඔබට හමු වෙනවා අපි සුපුරුදු පදයක් යසාය 40 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා 31 වෙනි පදේ. නමුත් ස්වාමින් වහන්සේ ගැන බලා සිටින්න තමුන්ගේ සවිය අලුත් කර ගන්නවා කියන එක. ඉතින් දෙවියන් වහන්සේ කෙරේ බලා සිටීම කියන එකෙන් අපි ගොඩක් වෙලාවට අදහස් කරන්නේ මොකක්ද ඇත්තටම? ස්වාමින් වහන්සේ කෙරෙහි බලා සිටීම. ඒ කියන්නේ අපි උන්වහන්සේ දෙස බලන් ඉන්නවා කියන එකෙන් මොකක්ද අපිට තේරුම් ගන්න පුළුවන්? උන්වහන්සේගේ ක්‍රියාව, උන්වහන්සේගේ වචනේ, උන්වහන්සේගේ ආත්මන් වහන්සේ දෙස ඒ මඟ පෙන්වීම තුල රැඳී සිටීමයි, බලා සිටීමයි. උන්වහන්සේ අපව මෙහෙවන තෙක් අපිව ඉදිරියට ගෙන යන තෙක් විසින් කියන wait those who are waiting for the Lord. දෙවියන් වහන්සේ කෙරෙහි බලාගෙන සිටිනවා. යම් දෙයක් කෙරෙහි බලාගෙනම සිටින එක තමයි දේ වචනේ සඳහන් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ දෙවියන් වහන්සේගේ ආත්මන් වහන්සේට හැකියාවක් තියෙනවා අපිව ඕනම අර්බුදයකින් ඒකට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙමින් ඒ අර්බුදයෙන් අපිව නිදහස් කරන්න උන්වහන්සේගේ ආත්මයට හැකියාවක් තියෙනවා. ඉතින් මේ ආත්මන් වහන්සේගේ ක්‍රියාව අපේ ජීවිතයේ සිදු වෙන්න අවශ්‍යයි. මම කැමතියි අද දවසේ ඔබ කොහොමද දෙවියන් වහන්සේගේ රැඳී සිටින ආත්මන් වහන්සේ මත රැඳී සිටින ආත්මන් වහන්සේත් එක්ක ගමන් කරන්නේ කොහොමද කියන්නේ? මොකද අපිට ඊටාම වැදගත් ජීවිතේ කුමන අවස්ථාවකදී පවා ආත්මන් වහන්සේ සමග ක්‍රියා කිරීම දේ වචනේ කියන විදිහටම අපේ සවිය අලුත් කරගන්න යනවා. එතන කියනවා නේද ඊළඟ පදවල කියනවා උන් රාජාලින් මෙන් පියඹා නගින්නෝය ඔහු දුවන්නෝය එහෙත් වෙහෙස නොවේති ඔහු ඇවිදින්නෝය එහෙත් ක්ලාන්ත වෙන්නේ නැයි කියලා. ඉතින් අද දවසේ අපිට වෙහෙස වෙන ක්ලාන්ත වෙන තොරතුරු බොහෝ අවස්ථාවන් අපි දකිනවා අපිට ඇහෙනවා අපිට පේනවා. නමුත් මේ වෙලාවේ අපි සුභ උත්තර තලයකට දෙවියන් වහන්සේ අපි ඔසවන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අපි රෝම පොත අධ්‍යයනය කරනකොට රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයට අපි එන මොහොතේ අපිට පේනවා පැහැදිලිවම ක්‍රිස්තුස් වහන්සේ එක්ක තිබෙන හවුල් උරුමය ගැන පාවුලතුමා රෝම 8 වෙනි පරිච්ඡේදයේ කතා කරන අවසාන පදවල. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේගේ තුල අපිට ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙන සමාන උරුමය මේ භෞතික පොළවේ කිසිම කාරණාවක් මත රැඳී සිටින. උදාහරණයකට ගත්තොත් අපි හිතමු මට පියාගෙන් යම් කිසි උරුමයක් තිබෙනවා. ඒ උරුමය මට ලැබිලා තියෙන්නේ මම ඒ පුතා නිසා. එතකොට මම O level pass ද A level pass ද ඩිග්‍රියක් තියනවද නැත්නම් මම ආශ්‍රය කරන්නේ කවුද කින්ද මන්ද කියන එක අනුව නෙමෙයි උරුමයට සම්බන්ධ වෙන්නේ. උරුමේ සම්බන්ධ වෙන්නේ ලේ හරහා. පුත්‍රකමයි පියකමයි හරහා තමයි උරුමයට සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් මං හිතනවා මේ වගේ අවස්ථාවක අපි ක්‍රිස්තුස් වහන්සේ එක්ක තියෙන ඒ උරුමයට, කවුල් උරුමයට අපි සම්බන්ධ වෙනවා නම් අපිට කිසි හිඟතාවයක් ඇති වෙන්නේ නැහැ. අපි කවදාකවත් මොනවාද කඩා වැටීමක් අධෛර්යපත් වීමක් අපිට සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ රෝම පොත අපිට විස්තර කරලා කියනවා පුත්‍රයෙක් ගැන පුත්‍රයා ගැන කතා කරනකොට කියනවා මේ දෙවියන් වහන්සේගේ ආත්මන් වහන්සේ විසින් ගෙන යන ලබන යම් කෙනෙක් ඉන්නවද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ නම් උරුමකාරයෝ කියලා. දැන් මම කැමතියි අද දවසේ මේ ආත්මන් වහන්සේත් එක්ක ගමන දෙවියන් වහන්සේ විසින් ගෙන යනු ලැබීම දෙවියන් වහන්සේ කෙරේ බලා සිටීම රැඳී සිටීම ගැන ඔබට කාරණා ටිකක් විස්තර කරන්න මම කැමතියි රෝම 8 වෙනි පරිච්ඡේදයට පොඩ්ඩක් ඔබේ අවධානය දුන්නොත් මාගාව තිබෙනවා මේ සිංහල අනුවාදයක් ජීවමාන බයිබලයේ කියන අනුවාදය. ඒකේ කරුණු කීපයක් ගැන මම කැමතියි ඔබට ඔබේ අවධානය යොමු කරන්න. චුට්ටක් මාත් එක්ක පෙළන රෝම 8 වෙනි පරිච්ඡේදයට. රෝම 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද කීපයට දෙවෙනි පදයට අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. දෙවෙනි පදේ කියනවා මන්ද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ හා ඒකාබද්ධ වීමේ හේතුවෙන් අප තුල ක්‍රියා කරන්නා වූ ආත්මන් වහන්සේ සුවකීය ජීවනයේ නියාමයන් මගින් පාපේද මරණේද නියාමයන්ගෙන් මා මුදා ඇති බැවිනි. දැන්
රෝම 8 වෙනි පරිච්ඡේදය ගොඩාක් වැදගත් බයිබල් පරිච්ඡේදයක් අපි දන්නවා. එතන යේසුස් වහන්සේ සමග බයිබලයේ කියනවා මේ මම කියවන අනුවාදේ සාමාන්‍යයෙන් අපි අනිත් අනුවාදයට ගිහිල්ලා බැලුවොත් චුට්ටක් ඔබ පෙරලා බලන්න රෝම 8 වෙනි පරිච්ඡේදයට ගියාම එතන කියනවා රෝම 8ට පෙරලන්න මාත් එක්ක එහි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමටපත් කිරීමක් නැත. මක්සද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ජීවනදායක ආත්මයන් වහන්සේගේ විවස්ථාව පාපේද මරණේද විවස්ථාවෙන් මා නිදහස් කළයි. දැන් මා ළඟ තියෙන මේ පරිවර්තනේ චුට්ටක් මේක වෙනස් විදිහකට කතා කරලා කියනවා. මන්ද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඒකාබද්ධ වීමේ හේතුවෙන් අප තුල ක්‍රියා කරන්නා වූ ආත්මයන් වහන්සේ සුවකීය ජීවනයේ න්‍යාමයන් මගින් පාපේද මරණේද න්‍යාමයන්ගෙන් මා මුදා ඇති බැවිනි. දැන් අපි අද දවසේ දේව වචනේ මාතෘකාව ආත්මයන් වහන්සේ කෙරෙහි රැඳී සිටීම, බලා සිටීම, දෙවියන් වහන්සේ මත රැඳී සිටීම. ඇයි අපි ඒකට රැඳී සිටින්න ඕන? අපිට ක්‍රිස්තුස් වහන්සේගේ උරුමයට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මෙවැනි කාලයක ඉතා වැදගත් මෙවැනි කාලයක නෙමෙයි අත් වශයෙන්ම කියනවනම් මුළු ජීවිතේම මේක අපි අල්ලාගත යුතු කාරණාවක් කියලා මම විශ්වාස කරනවා තදින්ම. දැන් මෙන්න මෙතන කියන දේ බොහෝ දෙනෙක් ගැලවීම ලැබුවට දෙවියන් වහන්සේගේ වචනයෙන් හා දෙවියන් වහන්සේගේ ආත්මෙන් උත්පාදනය ලැබුවට බොහෝ අය ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන අය නෙමෙයි සිටින්නේ. දැන් මෙතන කියන දේ ගොඩක් අපි හොඳින් තදින් තේරුම් ගන්න අවශ්‍යයි. මෙතන කියනවා ක්‍රිස්තුස් වහන්සේ සමග එකතු වුණා අපි. ඒ හේතුව නිසා එහෙම එකතු වෙච්ච නිසා ආත්මයන් වහන්සේ සුවකීය නියමයන් මගින් දැන් හොඳට අහගන්න මම කියන්නේ. මේක මේ බයිබල් පරිවර්තනේ ගොඩක් පැහැදිලි. ආත්මයන් වහන්සේ සුවකීය ජීවනයේ නියමයන් මගින් පාපේද මරණේද නියමයන්ගෙන් මා මුදා ඇති බැවින්. දැන් හොඳින් තේරුම් ගන්න. කෙනෙක් නැවත උත්පාදනය වුණා වගේම අතිශය වැදගත් ආත්මයන් වහන්සේගේ නියමයන් මත පාලනය වෙන එක. ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම මත පාලනය වෙන එක. ආත්මයන් මෙතන කියනවා සුවකීය ජීවනයේ නියාමයන් මගින් පාපේද මරණේද නියාමයන් මා මුදා ඇති බැවින්. දැන් මතක තියාගන්න කොහොමද අපි දෙවියන් වහන්සේ කෙරේ රැඳී සිටින්නේ? කොහොමද අපි බලා සිටින්නේ? ආත්මයන් වහන්සේගේ නියමයන් මගින් මාව පාලනය වෙන්න ඕනේ. ඒකයි මේ දේව වචනේ පැහැදිලි කරන්නේ. දැන් ගොඩාක් අයගේ ජීවිතවල ගැලවීම ලැබුවට මම ඔබට ගිය සතියේත් මම හිතන්නේ මතක් කළා මම අපේ ගමන අතිශුද්ධ ස්ථානයෙන් එහාට යන ගමන. අතිශුද්ධ ස්ථානයේ ළඟට ගේන ගමනක් නෙමෙයි. අතිශුද්ධ ස්ථානයේ ළඟට උන්වහන්සේ අපිව ගෙනල්ලා ඉවරයි. මේ තිරය වෙන් වුණා අපි ඇතුල් වෙලා ඉවරයි. දැන් මේ නව ගිවිසුම නැත්තම් ලේලි පිහිටෝ ගිවිසුමේ තියෙන වටිනාකම තමයි අතිශුද්ධ ස්ථානයෙන් එහා යන ගමනකට ස්වාමින් වහන්සේ අපිව කැඳවලා තියෙනවා. කොහොමද අපි එතනට යන්නේ? මේ ආත්මයන් වහන්සේ සමග රැඳී සිටීම, ආත්මයන් වහන්සේ කෙරෙහි බලා සිටීම, ස්වාමින් වහන්සේ කෙරෙහි බලා සිටීම අපේ සවිය අලුත් කරගන්න යනවා. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අපිව රිනිව් කරන්න යනවා. මොකක්ද ඒකට කියන්නේ නැවුම් භාවයකට අපිව ඇති කරන්න යනවා. දැන් හොඳින් අහගන්න මම කියන්නේ මේ රෝම 8 වෙනි පරිච්ඡේදෙ පොඩි අධ්‍යයනයක් අපි අද දවසේ මේ උදෑසන කරන්න යන්නේ. පළවෙනි දේ තමයි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ සමග ඒකාබද්ධ වුණා වූ අපි. එතන කියනවා ආත්මයන් වහන්සේ සුවකීය නියමයන් මගින් පාපේද මරණේද නියමයන්ගෙන් මා පුදා ඇති බැවිනි. දැන් මේ උරුමය කරා යන ගමනේදී අතිශය වැදගත් දෙයක් පෞලිතුමා කියනවා මේ පාපේද මරණේද නියමයන්ගෙන් මා මුදාගෙන ඇති බැවිනි. මතක තියාගන්න මොකද පාපේද මරණේද නියමයන් කියලා කියන්නේ? අර කලින් වැඩ කරපු අපි හිතපු තීරණ ගත්ත ක්‍රමය. පාපේද මරණේද නියමයන්. මේ පාපයෙන් අපිව නිදහස් කළා විතරක් නෙමෙයි මතක තියාගන්න පාපේද මරණේද නියමයන් කියලා දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි පාපේ යටතේ සිටින අවස්ථාවේදී අපිව කන්ට්‍රෝල් කරපු අපිව පාලනය කරපු අපේ සමහර සිතුවිලි තීරණ කල්පනා ආකල්ප වගේ දේවල්. එතකොට මෙතන කියන ආත්මයන් වහන්සේ සුවකීය නියමයන් මගින් දැන් මෙන්න මේකත් අපේ ජීවිතේ පාලනය වෙන්න ඕන. මොකද ආත්මයන් වහන්සේ තුල ගමන් කරන අපි ආත්මයන් වහන්සේගේ නියමයන් වලින් අපි පාලනය වෙන්න අවශ්‍යයි. ඊළඟට මෙතනදී අපිට පෙන්නනවා උන්වහන්සේ පූජාවේ ප්‍රතිඵලයක් අපිට පෙන්නනවා. එතන පෙන්නනවා මෙහෙම වෙන්න පුළුවන් ඇයි? අපේ පෞකාර ස්වභාවයත් ඒ සියලුම දේ යේසුස් වහන්සේ විසින් අවසන් කළා කියලා දේව වචනේ සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන් මම මේ කියවන සිංහල අනුවාදය. දැන් උන්වහන්සේ මෙතන කියනවා පාප මාංශයේ සමානකමෙන් ඉපදලා පාපයේ දඬුවම
උන්වහන්සේ ගෙවලා තීන්දුවට මේක අවසන් කළා. ඊළඟට 4 වෙනි පදයට අපේ අවධානය යොමු කළොත් එසේ කර ඇත්තේ පාපී මිනිස් ස්වභාවයේ පෙළඹවීමෙන්. ඔන්න හොඳින් අහගන්න මම කියන දේ. එසේ කළේ එසේ උන්වහන්සේ පූජා උනේ කුමකටද? පාපේ එසේ කර ඇත්තේ පාපී මිනිස් ස්වභාවයේ පෙළඹීමෙන්. පාපයට එන පෙළඹීම විතරක් නෙමෙයි. පාපේ මිනිස් ස්වභාවය. දැන් අපිට පේනවද පාපේ මිනිස් ස්වභාවය කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ අපි ගැලවීම අත්දකින්න කලින් අපිව මෙහෙවපු ක්‍රම සහ විදි. නැවත වතාවක් මෙතන සඳහන් කරනවා. පාපී මිනිස් ස්වභාවයේ පෙළඹීමෙන් ලෞකික ලෙස නොව ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අධ්‍යාත්මික ලෙස දීවි ගෙවන අප තුල දහම් නියෝගයන් ඊ දැහැමි අරමුණු සපුරා ඉටු වෙන පිණිසය කියලා. ඒ වචන ඉතා පැහැදිලිව කතා කරලා කියනවා උන්වහන්සේ මෙවැනි පූජාවක් උනේ. ඇයි? මේ පාපී මනුෂ්‍ය ස්වභාවයෙන් අපිව පොළඹවන්නේ නැතුව අපිව ඉදිරියට ගෙන යන පිණිස. අන්න ඒක තමයි මම දේව වචනේ සඳහන් කරන්නේ ආත්මයන් වහන්සේ තුල ගමන් කරන ජීවිතයේ ස්වභාවය ඒකයි කියන එක. ඒ නිසා අර පාපේ නියමයන්, පෞකාර ස්වභාවයේ නියමයන් තියෙනවනේ. අපි ඒව මත තවත් රැඳී සිටියොතින් මේ දෙවියන් වහන්සේගේ පූජාවේ නියම ප්‍රයෝජන. තව ඉදිකින් කියනවනම් ක්‍රිස්තුස් වහන්සේ තිබෙන නියම උරුමය කරා අපිට ඇතුළත් වෙන්න බැරි බව දේ වචනේ පැහැදිලි කරලා කියනවා. අපි තවදුරටත් රෝම 8 වෙනි පරිච්ඡේදයේ ඉදිරියට ගියොතින් 5 වෙනි පදයේ දෙසට ඔබයි අවධානය යොමු කර රෝම 8:5 මම කියවන අනුවාදය ඔබ ළඟ නැතිව ඇති. නමුත් ඔබ ගාව තියෙන බයිබලයේ බලන්න තම පාපී ස්වභාවයට අනුව දිවි ගෙවන අයගේ සිතුම් පැතුම් යොමු වී ඇත්තේ ඒ ලෞකික දේ කෙරෙහිය. එහෙත් ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව දිවි ගෙවන අයගේ සිතුම් පැතුම් යොමු වී ඇත්තේ අධ්‍යාත්මික දේ කෙරෙහිය. මෙතන කියන ලෞකික දේ කෙරෙහි සිත් රැඳවීමෙන් මරණය අත්වේ. එහෙත් ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල අධ්‍යාත්මික දේ කෙරෙහි සිත් රැඳවීමෙන් ජීවනයක් ශාන්තියක් අත්වේ. දැන් අපිට පේනවා මෙතනදී රෝම පොත තවදුරටත් විග්‍රහ කරලා කියනවා මේ පෞකාර ස්වභාවය ගැන. පෞකාර ස්වභාවය ගැන. ඒ කියන්නේ අපිට පරණ මනසක් කියලා එකක් තිබුණානේ. අපි වැඩ කරන ක්‍රියා කරන විදි ගැන. එතකොට මෙතන කියනවා ඔවුන්ගේ සිතුම් පැතුම් යොමු වී ඇත්තේ ලෞකික දේ කෙරෙහි. ඔවුන්ව මෙහෙවන සාමාන්‍ය බලවේගය කෙරෙහි ඔවුන්ගේ සිත. ලෞකික දේ සිත් රැඳවීමේ මරණය අත්වේ. ඒ කියන්නේ පාපයත් එහිට අදාළ සියලු ප්‍රතිඵලත් නැවත භුක්ති විඳින්න අපිට සිදු වෙනවා මේ මානසික පෙළඹීමට අපි යටත් වුණොත්. ඊළඟට කියනවා එහෙත් ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම මුදින අධ්‍යාත්මික දේ කෙරෙහි සිත රැඳවීමෙන් ජීවනයක් ශාන්තියක් අත්වේ. ඊළඟට කියනවා මන්ද ලෞකික දේ කෙරෙහි සිත් අලවා දිවි ගෙවීම දෙවියන් වහන්සේට ලැබීම. දැන් ඇයි අපි මේ මානසික කම ගැන කියන්නේ පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේත් මේ ගැන කතා කරනවා. මානසික වීම ගැන. නුඹලා මානසිකයි. ඊළඟට කියනවා ඇයි මානසිකයි කියලා කියන්නේ බල මනුෂ්‍ය ප්‍රකාරයෙන්. දැන් අද උදෑසන ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ සත්‍යතාවය. මොකද්ද? ගැලවීම ලැබපුහා නැවත උත්පාදනය අපේ ජීවිතේ ඇති වුණා. අපිව ක්‍රිස්තුස් වහන්සේගේ උරුමය කරා උන්වහන්සේ ගෙනියන්න ලෑස්ති. ඒ නිසා යෙසායා පොතේ අපි කියපු පදෙත් අපිට කියනවා උන්වහන්සේ කෙරෙහි බලා සිටින අය. දැන් සමහර අයගේ ජීවිතවල ගැලවීම උදෙසා විතරයි උන්වහන්සේ කෙරෙහි බලා සිටීමක් තිබුණේ. නමුත් මුළු ජීවිතයම උන්වහන්සේ කෙරෙහි බලා සිටිනවා නම් ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලැබීමට අපේ ජීවිතවල අපි ඉඩ හරිනවා නම් ඇත්තටම අර මිනිස් ස්වභාවය පාපේද මරණයේද විවස්ථාවෙන් මෙතන මේ කියනවා උන්වහන්සේට ඒකාබද්ධ වීමෙන් ආත්මයන් වහන්සේගේ නියමයන් මගින් අපිව පාලනය වෙනවා නම් හොඳින් අහගන්න මම කියන දේ අර ක්‍රිස්තුස් වහන්සේගේ උරුමය කරා ඔබව උන්වහන්සේ ගෙන යන්නේ. විශේෂයෙන් ඔබේ ජීවිතේ මම කෙටියෙන් කියන ඔබට මම මඟ පෙන්වන්නේ මේ විදිහටයි. ඔබගේම සිත ඇතුලේ නිර්මාණය වෙන සිතුවිලි හා ක්‍රම සහ විදිවලට ඔබ කීකරු වෙන්න එපා. දෙවියන් වහන්සේ කෙරේ බලා සිටිනවා නම් උන්වහන්සේ කෙරේ ඔබ රැඳී සිටිනවා නම් මතක තියාගන්න. කවදාක්වත් ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ උරුමයට ලං වෙන්න බෑ. උන්වහන්සේ කෙරේ ඔබ රැඳී සිටින්නම අවශ්‍යයි. ඔබගේම සිතුම් පැතුම් අනුව ඔබ ගමන් කරනවා නම්. විශේෂයෙන් මේ මෙතන කියනවා අවසානයේ මේ හරිය කියනවා ලෞකික සිතත්තා දෙවියන් වහන්සේගේ අනපනතට යටත් නොවේ. සැබවින්ම ඒවා යටත් වීමට හැකියාවක් නැද. ඊළඟට මෙතන කියනවා ඔහු මන්ද ලෞකික දේ කෙරෙහි සිත් අලවා දිවි ගෙවීම දෙවියන් වහන්සේට එරෙහි වීමකි.
දැන් ඔබගේ සිංහල පරිවර්තනයේ කියනවා දෙවියන් වහන්සේට සතුරුකමයි. මාංශය සඳහා වපුරන එක දෙවියන් වහන්සේ සතුරුකමක් කියලා. ඉතින් අපි දෙවියන් වහන්සේගේ සතුරු වෙනවද? අද විශේෂයෙන් මම ඔබ උනන්දු කරනවා දේව වචනේ මත රැඳී සිටින්න, දේව වචනේ සහ ආත්මයන් වහන්සේගේ ක්‍රියාව මත ඔබේ ජීවිතේ පවත්වාගෙන යන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් අපි ආත්මයන් වහන්සේ සමග ඒකාබද්ධ වෙනවා නම්, ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම වලට අපි අවනත වෙනවා නම්, කීකරු වෙනවා නම්, ආත්මයන් වහන්සේගේ ක්‍රියාව ආත්මයන් වහන්සේ අපිට මෙහෙවන විදිහට අපි ඉදිරියට ගමන් කරනවා නම් කවදාක්වත් අපේ ජීවිතේ අසාර්ථක භාවයටපත් වෙන්නේ නැහැ. හේතුව ක්‍රිස්තුස් වහන්සේ සමග තියෙන හවුල් උරුමයට දෙවියන් වහන්සේ අපිව ගෙන යනු ලබනවා. ඉතින් දේව වචනේ කියා තිබෙන රෝම 8 වෙනි පරිච්ඡේදයේ ඒ පදවල අවසාන පදවල කියනවා මෙතන මම නැවත අපේ පරණ අනුවාදයට ඔබ අවධානය දෙන්න. මක්ෂස නුඹලා බය උපදවන දාසකමේ ආත්මෙ නැවත නොලබා. මොකද්ද මේ කතාවේ තේරුම? එතකොට අපි දාසකමේ ආත්මයක් ලබා තිබුණාද? නැවත නොලබා කියන්නේ මොකද්ද දාසකමේ ආත්මෙ? කොහේරි අපි ගෙදරක වැඩ කරයි කියලාද කියන්නේ මේ? දාසකමේ ආත්මය දැන් මම ඔබට චුට්ටක් පැහැදිලි කරන්න ඕනේ. මේ ආත්මය කියන එක ගැන චුට්ටක් ඔබ අවධානය යොමු කරන්නකෝ. ආත්මය මොකද්ද මෙතන කියනවා? පුත්‍රකමේ ආත්මය, දාසකමේ ආත්මය. දැන් රෝම 8 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියනවා මක්ෂද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා. එහෙනම් දාසකමේ ආත්මය කියන්නේ මොකද්ද? ඇත්තටම පුත්‍රකමේ ආත්මය, දාසකමේ ආත්මය කියන්නේ මොකක්ද? මොකද්ද දාසකමේ ආත්මය? දාසකමේ ආත්මය කියන්නේ යම් ඔබේ ජීවිතේ ගැලවීම ලබන්න කලින් ඔබව මෙහෙවපු දේවල් තියෙනවා. සමහර විට ආර්ථික ප්‍රශ්නයක්, පෞල් ප්‍රශ්නයක්, ඇබ්බැහිකමක්, වෙනත් පාපයක් වෙන්න පුළුවන්. ඔබව මෙහෙවනවා. දාසකම කියන්නේ, දාසකමේ ආත්මය කියලා කියන්නේ මොකක්ද? Tamanට කැමති දේ කරගන්න බෑ, වෙන දෙයක් විසින් තමාව මෙහෙවනවා. ඒකට දාසෙක් කියලා කියන්නේ. වෙන ස්වාමියෙක් වෙන යම්කිසි දෙයක් විසින් අපිව මෙහෙවනවා. ඒකට තමයි අපි දාසකම කියලා කියන්නේ. ඒතකොට දාසකමේ ආත්මය නැවත ලබා ගන්න එපා කියලා කියනවා. මොකද මේ දාසකමේ ආත්මය කියන්නේ? ආත්මයන් වහන්සේගේ නියමයන් මත රැඳී නොසිට තමන්ගේම ඇතුළාන්තයට එන පෙළඹීම් වලට වැඩ කරන එක දාසකමේ ආත්මයක්. දැන් දාසකමේ ආත්මයක් පුත්‍රකමේ ආත්මයට සම්පූර්ණයෙන් පටහැනි. දාසකමේ ආත්මයක ඉන්න කෙනෙකුට කවදාක්වත් ක්‍රිස්තුස් වහන්සේගේ උරුමයට සම්බන්ධ වෙන්න බෑ. එදිනෙදා ජීවත් වෙන්න පුළුවන්. ලෞකික ආකාරයෙන් සිටින්න පුළුවන්. නමුත් අපිට පැහැදිලිව පේනවා දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන ලෙස මෙතන කියනවා දාසකමේ ආත්මය නැවත ලබා ගන්න පුළුවන්. දැන් අද උදෑසන මම ඔබ උනන්දු කරන්න කැමති මොකක්ද දාසකමේ ආත්මය කියලා කියන්නේ? යම් ආකාර දැන් පෙළඹවීම ඔබට ඇති වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම් කිසි බයකින් ඔබ පොළඹවනවාද? යම් කිසි ප්‍රශ්නයකින් ඔබ පොළඹවනවාද? යම් පුද්ගලයෙක් ඔබ මෙහෙවනවාද? යම් දෙයක්කින් ඔබව පොළඹවලා හොඳින් අහගන්න මම කියන එක දෙවියන් වහන්සේගේ ආත්මය නැතුව වෙන යම් දෙයක් ඔබව පොළඹවනවා නම් ඒකට ඔබ කීකරු වෙනවා නම් එතන දාසකමේ ආත්මයක් තියෙන බව කියනවා. දැන් බලන්න බයිබලයේ කියන අවසාන කාලේ සමහරු මුලා කරවන ආත්මයන් 2 තිමෝති 1:7 කියනවා අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව බලේත් ප්‍රේමෙත් හික්මවීමේ ආත්මයක් කියලා දේව වචනේ පැහැදිලි කරලා කියනවා. එතකොට මේ යම් කිසි ආත්මයකින් අපිව මෙහෙවනවා කියන්නේ මොකද්ද? ඕනම දෙයක් ආත්මයක් වෙන්නේ ඒක ඔබව පාලනය කරනවා නම්. හොඳින් අහගන්න. එතකොට ඒක දාසකමේ ආත්මයක් වෙනවා. දැන් උදාහරණයක් යම් කිසි කලකිරීමක් ඔබගේ හිතට ඇවිල්ලා ඒ කලකිරීම අනුව ඔබ වැඩ කරනවා නම් එතන දාසකමේ ආත්මයක් තියෙන්නේ. ඊළඟට යම් කිසි බයක් ඔබට ඇති වෙලා ආර්ථිකය ගැන හෝ වෙන යම් දෙයක් කෙරෙහි ඔබට බයක් ඇති වෙලා ඒ බය ඔබව පොළඹවනවා නම් එතන දාසකමේ ආත්මයක් තියෙනවා. නැත්නම් තව විදිහකින් කියනවා නම් ඔබ යම් කිසි දෙයකට අපි තුමු ඔබ බියවුල් වෙලා නැත්නම් ඔබට තරහ ගිහිල්ලා කේන්තියක් ඔබව මෙහෙවනවා නම් ඒ කේන්තිය අනුව ඔබ තීරණය කරනවා නම් එතන දාසකමේ ආත්මයක් තියෙනවා. දැන් දාසකමේ ආත්මය බයිබලයේ කියන දාසකමේ ආත්මයක් නැවත නොලබා. ඒ කියන්නේ එහෙම එකක් ලබා ගන්න පුළුවන්. එහෙම එකක් ලබා ගන්නවා කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය විසින් අපිව ගෙන යනවා කියන එක නෙමෙයි. එහෙනම් අපිව ඩ්‍රයිව් කරන්න ඕනේ. අපිව ගෙන යා යුත්තේ එකම තැනැත්තා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විතරයි. ඒ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන අය විතරයි අර පුත්‍රකමේ උරුමයට ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙන ආශිර්වාදයට ඇතුළත් වෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන් ඔබ උනන්දු කරලා මෙතන කියනවා දැන් බලන්න මොන වගේ දේවල් සමහර අවස්ථාවල අපිව මෙහෙවන්නේ මිනිසුන්ගේ පෙළඹවීම නේද? සමහර විට එක තත්වයන් වාතාවරණයන්
අපිව පොළඹවනු ලබනවා යම් යම් දේවල් උදෙසා. එතකොට අපි මේ පෙළඹවීම අනුව වැඩ කරන්න ගියොතින් එතන දාසකමේ ආත්මයක් තියෙනවා. දැන් අපි හිතමු එකපාරට ඔබේ මුදලක් නැති වුණා. දැන් ඔබ පොළඹවන්නේ මොකද්ද? කවුරු හරි ඔබට එකපාරට බැන්නා. ඊට පස්සේ ඔබ පොළඹවන්නේ මොකද්ද? එක්ක ඔබේ බලාපොරොත්තු කඩ වෙලා එකපාරට කලකිරීමක් ඇති වුණා. එතන ඔබ පොළඹවන්නේ මොකද්ද? ඊළඟට ඔබ ගන්න ක්‍රියාමාර්ග. දැන් ඒක වැදගත් සත්‍යතාවයක් මම අද උදෑසන ඔබ සමග තියන්න කැමති. මේක රෝම 6:16 කියන්නේ. අපි චුට්ටක් ඒක බලන්න අවශ්‍යයි. මම මේක නිතරම දේව වචනේ ඔබ සමග බෙදා ගන්න අවස්ථාවල කියන මේක ඇත්තට ලොකු අධ්‍යාත්මික නියමයක්. රෝම 6:16 කියනවා. කෙපෙල්ල ගන්න මාත් සමග රෝම 6:16 නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමෙකුට නුඹලාම බාර දෙන්න උද එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා ධර්මිෂ්ඨකමට පමුණුවන්නා වූ කීකරුකම වේවා නුඹලා කීකරු වෙන එකට දාසයන් වන බව නොදනිහුද රෝම 6:16 ඔබ මේ වචනේ දිහා බලපුවා දැන් හොඳින් අහගන්න මේක හොඳට අහගන්න මේ දේශනාවේ අන්තර්ගතය ඔබ හොඳින් අල්ල ගන්න අවශ්‍යයි අපි පටන් ගත්ත දෙවනසේකේ බලා සිටින්න ආත්ම මාංශයේ මත රැඳීම දෙවනසේකේ බලා සිටිනවා කියන්නේ මේ ඉරිදට නමස්කාර කරලා අත් දෙක උසන උන්වහන්සේ දිහා විනාඩි 45ක් පැයක් බලන් ඉන්න එක නෙමෙයි යාඥා වෙලා. ඒක ලයිෆ් ස්ටයිල් එකක්. ජීවිත රටාවක්. දැන් ඉරිදා පල්ලියට කියලා උන්වහන්සේ කිරියක් බලා සිටිනවා. ඒක හරි. නමස්කාරය. ඒක සෑහෙන්නේ නැහැ. ඉතිරි දවස් 6ක් අපිට තියෙනවා. පැය ගාණක් අපිට තියෙනවා. ඒ මුළු කාලය තුල විශේෂයෙන් ඔබේ ජීවිතය මේ බයිබලයේ දාසකමේ ආත්මය නැවත නොලබා. දැන් ගොඩාක් අය ගැලවීම ලැබුවට දාසකමේ ආත්මයක් තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් නැවත වතාවක් ඔබට කියනවා නම් දාසකම කියන්නේ යම් දෙයක් ඔබව කන්ට්‍රෝල් කරනවා නම් ආත්මන් වහන්සේට පරිබාහිරව නැත්නම් ආත්මන් වහන්සේ නැතුව වෙන ඕනම දෙයක් ඔබව මෙහෙවනවා නම් ඒක දාසකමේ ආත්මයක්. මොකද අර යම් කිසි ප්‍රශ්නයක් ඔබ මෙහෙවන. දැන් අපි කිව්වා මෙතන කියනවා එය ධර්මිෂ්ඨකමට පමුණවන්නා වූ කීකරුකම වේවා. ඊළඟට කියනවා මරණයට පමුණවන්නා වූ පාපය වේවා. මරණයට පමුණවන්නා පාපය වේවා. නුඹලා කීකරු වෙන එකට නුඹලා දාසයන් වෙනවා කියලා දේව වචනේ කියනවා. දැන් මෙන්න මේ සත්‍යතාවය අද උදෑසන ඔබ තදින් ග්‍රහණය කරගන්න. මොකද්ද? හොඳින් අහගන්න මම කියන එක. යම් දෙයකදී මේ රෝම 8 වෙනි පරිච්ඡේදය අපි විග්‍රහ කරන්න. ආත්මයන් වහන්සේගේ නියමයන් වලට හැකියාවක් තියෙනවා අපිව පුත්‍රකමේ උරුමයට ගෙනියන්න. ඇයි අපි මේ පුත්‍රකමේ උරුමය ලබා ගත්තේ? අපේ ජීවිතය අපි පොරබදන්න ඕන ඔකට විතරයි. පොසත් වෙන්න නෙමෙයි. අම්බ කරන්න නෙමෙයි. වෙන කිසිම දෙයකට නෙමෙයි. අපි එකම දේ මම කොහොමද ක්‍රිස්තුස් වහන්සේ සමග තිබෙන හවුල් උරුමයට සම්බන්ධ වෙන්නේ කියන එකයි. ඒකයි මම පටන් ගත්තේ යසාය 40. දෙවියන්වහන්සේ කෙරෙහි බලා සිටින අය. දෙවියන්වහන්සේ කෙරෙහි බලා සිටිනවා කියන ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන අය. අන්‍ය භාෂාවෙන් කතා කිරීම වැදගත්. නමුත් ආත්මයන් වහන්සේ ඔබට කියන දේ ආත්මයන් වහන්සේගේ නියමයන් මේ මම කතා කරා ජීවමාන අලුත් ජීවිතේ කියන ආත්මයන් වහන්සේගේ නියාමයන් මගින් පාපේද මරණේද නියාමයන්ගෙන් මා මුදා ඇති බැවිනි. දැන් පාවුලතුමා ස්ථීරව එක කතා කරලා කියනවා. ඒ නිසා ආත්මයන් වහන්සේගේ නියමයන් වලින් ඔබ පාලනය වෙන්න ඕන. ඔබව මෙහෙවන කවර දෙයකින්වත් ඔබ පාලනය වෙන්න එපා. මම නැවත වතාවක් දැන් ඔබ දේවචනේ දිහා බලමු. අපි බැලුවොත් එපිස 4 වෙනි පරිච්ඡේදයේ චුට්ටක් මා සමග පෙරලන්න එපිස 4 14 චුට්ටක් අපි බලමු. තවද අපි තවත් විතර කියනවා මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපමාරුවෙන්ද හටගන්න සියලු ආකාර ඉගෙනීම් නැමැති සුලගින් ඈත මෑත විසිවීමෙන් ගෙන යනු ලබන්නා වූ බාලයන් නොවන පිණිස. නැවත වතාවක් මම ඔබට අවධානය දෙන්න කියන්නම් මේ පදයට පෙරලා ගන්න. එපිස 4:14 තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපමාරුවෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නැමැති සුළඟින් ඈත මෑත විසිවමින් ගෙන යනු ලබන්නා වූ බාලයන් නොවන පිණිසක්. ඒතර දේවචනේ අපිට අවවාද කරනවා මේ අපිව මෙහෙවන දේවල් තියෙනවනේ. දාසකමේ ආත්මයට එක එක මිනිස්සුયો කියන දේවල්. එක එක මිනිසයන්ගේ උපායන්, එක එක මිනිසයන්ගේ යෝජනා. මෙහෙම කරන්න, අරම කරන්න, ඔයා ඕකට මේක කරන්න, අරක කරන්න. මම විශේෂයෙන් අද උදෑසන ඔබට කියන්න කැමති මේ කවර දෙයකින්වත් ඔබ නිකන් ඈත මෑත විසිවෙන බාලයෙක් වෙන්න එපා. ආත්මයන් වහන්සේගේ හඬට විතරක් ඔබ සංවේදී වෙන්න අවශ්‍යයි. දැන් මම ප්‍රායෝගික වශයෙන් මේ දේශනාවේ අවසානයේට මම එනවා. කොහොමද ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් මෙහෙණු ලබන කෙනෙක් වෙන්නේ? දැන් ඔබ කල්පනා කරන්නේ දැන් මේ මම දාසකමේ ආත්මය නැවත ලබා ගන්නද පුත්‍රකමේ ආත්මය තුල හැසිරෙන්නේ කොහොමද?
රයිට් මට ඉදිරියේදී තීරණයක් ගන්න තියෙනවා. නැත්තම් මට තියෙනවා යම් ප්‍රශ්නකට උත්තරයක් හොයාගන්න. ඔබට අවශ්‍යයි ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම. කොහොමද අපි ඒක කරන්නේ? ප්‍රායෝගික ලෙස. දැන් අපි දන්නවා ආත්මයන් වහන්සේගේ නියමයන් පාපේද මරණේද නියමයන් වලින් අපිව නිදහස් කරනවා. මොකද අපි පාපේද මරණේද නියමයන් වල දිගට ගියොත් බයිබලයේ කියන එක දෙවියන් වහන්සේට සතුටුකම. මාංශය සඳහා වපුරන මාංශයේ කුණුවිපක මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුටුකම. මාංශයේ ඇල්ම කියන්නේ අර පරණ ස්වභාවයේ දාසකමේ නියමයන් වලින් ඔබව මෙහෙවන එකයි. ඒක තමයි මාංශයේ ඇල්ම කියන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ සතුටුකම. ඇයි අපි දෙවියන් වහන්සේ ඉදිරියේ සතුටුෙක් වෙන්නේ? අපි උන්වහන්සේ ඉදිරියේ උරුමයකට ගමන් කරන සෙනගක් අපි. හලෙලුයා කියලා කියන්නේ. ආමෙන් කියලා කියන්නේ. ඒ නිසා අද උදෑසන මම ඔබට කියන්න කැමතියි. කොහොමද අපි ආත්මන් වහන්සේගේ හඬට අහුම්කම්? හරිම සරලයි මේක. ඔබ හිතන්න එපා මේක ලොකු අමාරු දෙයක් කියලා. දැන් උදාහරණයක් හැටියට ඔබට අපි හිතමු ඔබ මේ යම්කිසි ටින් එකක් වගේ එකක් අරගෙන ඔබට ඒකේ ගොඩාක් අපි හිතමු දැන් පෙනේරයක් වගේ එකක් අපි හිතමු හිල් කීපයක් තියෙන. එමෙ හිතමුකෝ එතකොට අපිට ඕන නම් එක හිලකින් විතරක් වතුර යවාගෙන අපි මොනවද කරන්නේ? අනිත් ඔක්කොම හිල් ටික වහන්න එපා. නේද? එතකොට එකකින් විතරයි එන්නේ. එහෙනම් අපි මේ දේ කරන්න අවශ්‍යයි. මොකද්ද කරන්න? අර ඔබව අපි දන්නවා ඔබ කීකරු වෙන දෙයට ඔබ වහලෙක් වෙනවනේ. ඒක මරණයට පමනුවා පාපේ වෙනවා නේද? ධර්මිෂ්ඨකමට පමනුවනවා කීකරුකම වෙනවා. රෝම 6:16 තා පැහැදිලි නියමයක් තියෙනවා අපි කීකරු වෙන දෙයට අපි වහලෙක් වෙනවා කියේ. දැන් ඔබ කීකරු වෙන ඔබේ මානසික පෙළඹීමටද? අර මිනිස්සුගේ වංචාවෙන්ද උපමාරුද හට ගන්න අදහස් උදහස් ඒවටද ඔබ කීකරු වෙන්නේ. හැබැයි ඔබ කීකරු වෙන දෙයට ඔබ වහලෙක් වෙනවා. වහලෙක් වෙනවා කියන්නේ කවදාවත් ඔබට එකෙන් ගොඩ එන්න බැරි වෙනවා. ආත්මන් වහන්සේගේ පෙළඹීම නැතුව යම් පෙළඹවීමකට ඔබ ක්‍රියා කළොත් ඒකේ ඔබ වහලෙක් වෙනවා. දැන් පොඩි උදාහරණයක් ගත්තොත් ඔබට කේන්ති ගිහිල්ලා ඔබ යම්කිසි තීරණයක් ගත්තොත් දවසක ඒ ගත්ත තීරණයට ඔබ වහලෙක් වෙනවා. ඔබට ගොඩ එන්න බැරි වෙනවා. දැන් වහලෙක් කියන්නේ කැමති වුණාට ඒකෙන් එළියට එන්න බැරි කෙනෙක් නේ වහලෙක් කියන්නේ. වහලෙක් කියන්නේ මට මේ රස්සාවකට ගියාම මට දැන් රස්සාව ඇති දැන් මට ඕනේ නැහැ කියලා නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි වහලෙක් කියලා කියන්නේ. වහලෙක් කියන්නේ යම්කිසි දෙයකට ඔබ කීකරු වුණාට පස්සේ සෑහෙන කාලයක් එකකින් ඔබට එළියට එන්න බැරි වෙනවා. අද සමහර විට අපි ගත්ත අර මොනවද පාපේ නියමයන් මම දේ වචනේ ඔබට කතා කළා නේද? එසේ මිනිස් ස්වභාවයේ පෙළඹවීම මිනිස් ස්වභාවයේ පෙළඹවීම වලට අපි වහලෙක් වෙලා සමහරට අපිට ගැලවෙන්න බැරුව ඇති. දෙවියන්වහන්සේගේ අනුග්‍රහය තියෙන ඔබ නිදහස් කරන්න. ඉතින් මේ උදෑසන මම ඔබට කියන්න කැමති ආත්මන් වහන්සේ කෙරෙහි බලා සිටීම දෙවියන්වහන්සේගේ රැඳී සිටීම උරුමය කරා යන ගමනේ එක දෙයක් ඔබ අද උදෑසන තදින් හිතට ගන්න අර ඕනම දෙයකදී මේකනේ කතාව අපේ ජීවිතේ මොකද්ද? දෙවියන් වහන්සේට පරමාර්ථයක් තියෙනවා. ඒකට දෙවියන් වහන්සේට සැලැස්මක් තියෙනවා. ඒකට දෙවියන් වහන්සේට කාලයක් තියෙනවා. මේ කතාව අපි ඔබ දන්නවා. දෙවියන් වහන්සේගේ පරමාර්ථයක් ඒකට යා යුතු සැලැස්මක් ඒකට යන කාලයක්. දැන් මේක යෙරිකෝ පවුර ගැන කතා කරනකොට අපිට පේනවා. මොකද්ද සැලැස්ම? මේ දේශය වලට අයිති. සැලැස්ම මොකද්ද? යෙරිකෝ පවුර වටේ 13 වතාවක් ඇවිත් දෙක නේද? 6 දවස් 6ක් 6 වතාවක් ගිහලා 7 වෙනි දවසේ 7 වතාවක් ගියානේ. ඔබ දන්නවා ඒක. ඒක ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. පවුර බෙදින්න වෙන ක්‍රම 10 ගාණක් ඊශ්‍රායල් සෙනගට තියෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ ක්‍රම එකයි. දැන් ඒ නිසා ඔබේ ඕනම ප්‍රශ්නයකදී ඒකෙන් ඔබව එළියට ගන්න වචනයටයි ආත්මයටයි හැකියාව. ඇයි දන්නවද? වචනයයි ආත්මයයි හැම තිස්සෙම එකට ගමන් කරන්නේ. දෙවියන් වහන්සේගේ ආත්මයේ ජලමත්තේ හැසිරෙමින් සිටිසේක එළිය වේවායයි කීසේක විට විලිය. අර බලන්න ඒ ආත්මන් වහන්සේගේ හැසිරීමට අවනත වෙච්ච ගමන් මුළු මැවිල්ලම නිර්මාණය වුණේ ඒ විදිහට. එතකොට දැන් මේ නපුර පැත්තටනේ අපි කිව්වේ ඔබ වැරදි මනුෂ්‍ය හැඟීමක් මත තීරණයක් අරගෙන ඔබ වැරදි දෙයකට ගියා නම් දැන් ඔබට එකෙන් එළියට එන්න අමාරු වෙති වහලෙක් හැටියට. හැබැයි ඒ වගේම අනිත් පැත්ත මොකක්ද? ආත්මෙන් වහන්සේ කියන දෙයට ඔබ කීකරු වුණොත් ඒ කීකරු වෙන දෙක ඔබ මෙහෙවන්න ගන්න. හැබැයි කීකරු වෙන පොයින්ට් එක ගොඩක් අමාරු ඇති. හැබැයි ඒක ඔබේ අතේ තියෙන්නේ. ආමෙන් කියන්නේ. කීකරු වෙන එක ඔබේ අතේ තියෙන්නේ. මුල් මැවිල්ලේ පාපයත් කීකරුකමේ ප්‍රශ්නයක් තිබුණේ. ඔබ කොච්චර අමාරු වුණත් ආත්මන් වහන්සේගේ දේට ඔබ කීකරු වෙනවා නම් අනිවාර්යෙන් කීකරු වෙච්ච නිසා ඒක ඔබ මෙහෙවන ක්‍රිස්තුස් වහන්සේගේ උරුමය එක. ඒකයි මේ පෞල්තුම රෝමාට ආත්මන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් දෙපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. පුත්‍රයන් උරුමකාරයෝ ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් උරුමකාරයෝ. ඉතින් මගේ උපතින් මට ඉගෙන ගන්න බැරුණත් මට මුකුත් නැති වුණා. මගේ ඔක්කොම ලොස් වුණා. මට උරුමයක් තියෙනවා.
මම නිතරම කියන ඔබේ මාසික පඩියයි ක්‍රිස්තුස් වහන්සේගේ උරුමය අතර සම්බන්ධයක් නැහැ. ඔබේ ඉඩකඩම්, ඔබේ අධ්‍යාපනය, ඔබේ සමාජ මට්ටම සහ ක්‍රිස්තුස් වහන්සේගේ උරුමය අතර ඔබට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ උරුමයට ඔබ සම්බන්ධ වෙන්නේ ආත්මන් වහන්සේ එක්ක ගමන තුලින් විතරයි. දැන් විශේෂයෙන් මම අද උදෑසන ඔබට කියන්න කැමති මොකද්ද? අර එන පෙළඹවීම් ඔක්කොම වහලා දාන්න. රයිට්? අර එන පෙළඹවීම් තියෙනව නේද? දැන් උදාහරණ රයිට් මට කලකිරුණා. දැන් මම මොකද කරන්නේ? මම යන් මේ දේ කරන්නේ නැහැ. රයිට් ඒක නවත්තන්න. ඒ කියන්නේ ඒක කරන්න යන්න එපා. නැත්නම් ඔබට කේන්ති ගියා. පෙළඹවීමක් ඇති වුණා. ඒක නවත්තන්න. කවුරු හරි මොනවා හරි මෙහෙම කරන්න ඔබට කියලා. ආත්මික නායකයෙක් නොවන සමහර වෙන්න පුළුවන් ආත්මික නායකයෙක් කියන දේ අපි කී කරු වෙන්න ඕනේ. මොකද උන්ට දෙවියන් වහන්සේගේ ආත්මන් වහන්සේගේ උන්වත් මෙහෙවන නිසා. නමුත් අර ඔක්කොම පෙළඹවීම් ටික ඔබ නැති කරගත්ත ගමන් ඔබගේ ආත්මය නිශ්චල වෙනවා. ආත්මය නිශ්චල වෙනවා. දැන් හැමතිස්සෙම මතක ගන්න. දැන් විශේෂයෙන් මම කතා කරන්නේ ඔබේ ජීවිතේ ගන්න තීරණ ගැන. මේ තීරණවලදී ඔබව පොළඹවන්නේ අර මෙතන කතා කරන දේද? මිනිස් ස්වභාවයේ පෙළඹවීමේ. මිනිස් ස්වභාවය. ඒකට මේ අනිත් අනුවාදයේ කියනවා අපි දාසකමේ ආත්මය නැවත නොලබා. යම් දෙයක් කන්ට්‍රෝල් කරනවා නම් ඒකේ නැතන දාසකම. කේන්තිය වෙන්න පුළුවන්, කලකිරීම වෙන්න පුළුවන්, හිඟකමක් වෙන්න පුළුවන්, තරහවක් වෙන්න පුළුවන්, නැත්නම් ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් මොකක් හරි දෙයක් කවදාවත් ඒ පෙළඹවීමට ඔබ ඉඩ දෙන්න එපා. ඒකයි කියන්නේ දාසකමේ ආත්මය නැවත ලබා ගන්න එපා. පුත්‍රකමේ ආත්මය. පුත්‍රයෝ නිදහස් ලෙස වැඩ කරන්නේ. පුත්‍රයෝ නිදහස් ලෙස වැඩ කරන්නේ. ඒ නිසා මම මේක හරි ලේසි ඔබට අල්ලගන්න. මොකක්ද දන්නවද? ඔබව පොළඹවන කිසි දෙයකට ඔබ ඉඩ දෙන්න එපා. ඔබේ ආත්මය නිශ්චල කරගන්න. තරහ වේවා වෙන යම් දෙයක් වේවා ඔබව පොළඹවන ඕනම තත්වයකට ඉඩ දෙන්න එපා. මම දකින්න දේ ගොඩාක් හැකේදී ගියාම ටක් ගහලා තීරණ ගන්නවා, කලකිරුණාම තීරණ ගන්නවා, කවුරු හරි මොනවා හරි කිව්වම පටස් ගාලා තීරණ ගන්න මම ආයි උදව් කරන්නේ නැහැ, මම යන්නේ ආයි. රයිට්? ඊළඟට ඒ තරහවත් එක්ක අපි වචන කතා කරනවා, නෙගටිව් පැත්තට කතා කරනවා, ඒ අයට කතා කරනවා, අපි අපිට කතා කරගන්නවා. කවදාකවත් මේ දේ කරන්න එපා. පළවෙනි එන හොඳම දේ ආත්මන වහන්සේ විසින් ගෙන යනවා. පළවෙනි දේ මොකද? තමන් ඇතුළාන්තේ නිශ්චල වෙන්න. ඔබ අර මම කිව්ව උදාහරණ අර හිල් ටික ඔක්කොම වැහුවොත් ඔබට එක හිලයි තව තියෙන්නේ. ඔබ ඒ හිල් ටික වහනවා කියන්නේ මොකක්ද දන්නවද? ඔබට තියෙන යෝජනා මිනිස්සු ගෙන යනවා. අපි 24 11 කිව්ව මිනිස්යන්ගේ උපමාරුවෙන් ප්‍රයෝගයෙන් අපි ඈත මෑත ගෙන යන බාලය වෙන්න. සමහර අය යම් කිසි ප්‍රශ්න වලට ආවට පස්සේ බාලයෝ වගේ තමයි වැඩ කරන්නේ. බාලන්සේ වගේ තමයි වැඩ කරන්නේ. උන් ඉගෙනගත්තු දේවල් උන් කතා කරපුවා උන් සමහරට දේශනා කරපුවත් උන්ට මතක නැහැ. ඒ දේ පාවුල තිමෝතේට කියන ඔබ දේශනා කළා ඒකේ උඹ ජීවත් වෙයන්. එතකොට උඹයි උඹේ වචන අහන ඔක්කොම ගැලවෙනවා කියන නිසා අද උදෑසන මම ඔබට කියනවා මේ වෙලාවේ ඔබ දැන් අපි තව සතියකින් හෝ දෙකකින් අපිට අවස්ථාව ලැබේ සාමාන්‍ය ජන ජීවිතයට ඇතුළත් වෙන්න. හැබැයි කලබල වෙන්න එපා. කිසිම දෙයක් COVID-19 වත් මේ ඇඳිරි නීතියවත් මේ දරිද්‍රතාවයත් මේ ගෝලීය ව්‍යසනයත් ඔබ පාලනය කරන්න බෑ. මොකද අපේ දෙවියන් වහන්සේ ඒවට ඉහළින් ඉන්න දෙවියන් වහන්සේ නිසා ඔබ ඔබේ ජීවිතේ මේ ඔබව පොළඹවන කිසිම සිතුවිල්ලක් ඒ හැම හිලක්ම මම කිව්වේ හිල් ටික වහලා දාන්න. ඒ හිල වහපුවා එකම හිලයි ඔබට ඇරෙන්නේ ඒ ආත්මන් වහන්සේ. අන්න එතකොට කියන ආත්මන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. ආත්මන් වහන්සේ ක්‍රියා කරනකොටම දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාත්මක වෙනවා. රයිට්? ඒ නිසා අද උදෑසන මා ඔබව උනන්දු කරනවා, ධෛර්යමත් කරනවා දෙවියන් වහන්සේ ක්‍රියා බලා සිටින්න. ආත්මන් වහන්සේ මත රැඳී සිටින්න ඔබ උන්වහන්සේගේ පුත්‍රකමේ උරුමයට ඔබ සම්බන්ධ වෙන්න යනවා. ඒක අසම උරුමයක් බෙදී යන උරුමයක් නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේට තිබුණු හැම දෙයක්ම උන්වහන්සේ ඔබට නිදහස් කරන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේට තිබුණු හැම අයිතියම ඔබට උන්වහන්සේ පාපයෙන්, මරණයෙන්, රෝගයෙන්, දුකීකමෙන්, ශාපෙන් සියල්ලෙන් නිදහස්. ඔබත් නිදහස්. උන්වහන්සේ නිදහස් නම් ඔබත් 100% නිදහස්. ඒ පුත්‍රකමේ ආත්මය. ඒකයි අබ්බා පියාණන් කියන පුත්‍රකමේ ආත්මය අපි ලබා ගත්තා කියලා. ආත්මන් වහන්සේ මේක අපේ ආත්මයට සාක්ෂි දෙනවා කියලා. ඉතින් විශේෂයෙන් බය උපදවන දාසකමේ ආත්මෙට ඉඩ දෙන්න එපා. පුත්‍රකමේ ආත්මය තුල ගමන් කරන්න. ඔබේ ජීවිතය නිශ්චල කරගන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ දේවහඬ පමණක් ඇහුම්කන් දෙන්න. අනිකුත් සියලුම හඬවල් ටික වහලා දාන්න. ඒ වයින් ඔබේ ආත්මය නිශ්චල වෙනකන් කවදාක්වත් ජීවිතේ තීරණ ගන්න එපා. ආත්මය නිශ්චල වෙලා අන්‍ය භාෂාවෙන් පැයක් එකමාරක් ආඥා කළා. නිශ්චලව දෙවනවාසගේ වචනේ කොට උන්වහන්සේ ඔබට පෙන්වන දේ ලස්සනට විවෘත වෙයි. උන්වහන්සේ ඔබට
මේ පණිවිඩය තුලින් ආශිර්වාද කරයි කියලා මම විශ්වාස කරනවා. අපි ආඥා කරමු. දෙවි පියාණනි මේ උදෑසන ඔබගේ වචනේ කියන ආත්මයන් වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේ. පියාණනි මේ වෙලාවේ අපි මානසිකව ශාරීරිකව හැම අතින්ම සිර වූ ස්ථානයක සිටිනවා. ආර්ථිකවත් අපි සිර වූ ස්ථානයක රටක් හැටියට ජාතියක් හැටියට. නමුත් ආත්මයන් වහන්සේ ඇති තැන නිදහස්කම තියෙනවා. ස්වාමිනී අපේ නිදහස රැඳී තිබෙන්නේ මේ ඇදිරි නීතිය මතවත් ආර්ථිකය මතවත් මේ රටේ කිසිම රෝගී තත්ත්වයන් මතවත් නෙමෙයි. අපේ නිදහස රැඳී තිබෙන්නේ ආත්මයන් වහන්සේ අපේ ජීවිතවල ක්‍රියාත්මක කිරීම මතයි. ආත්මයන් වහන්සේ ඇති තැන නිදහස්කම තියෙනවා. ස්වාමිනී අපි වැරදි මාර්ගවල ගියත් මේ වෙලාවේ අපි හැරිලා නැවත වතාවක් ඔබ වහන්සේ දෙස බලනවා. ආත්මයන් වහන්සේගේ රැඳී සිටිනවා. ආත්මයන් වහන්සේ සමග ගමන් කරනවා. දාසකමේ ආත්මයට අපි ඇතුල් වෙන්නේ නැහැ. පුත්‍රකමේ ආත්මය තුල අපි ගමන් කරනවා. ඒ නිසා ආත්මයන් වහන්සේට සංවේදීව නිවැරදි තීරණ ගන්න. ඔබගේ වචනේ කියනවා නුඹලා කීකරු වෙන දෙයට නුඹලා දාසයන් වන්නේ. ඒ නිසා මේ වචනේ ඔබ වහන්සේ අපිට ආශිර්වාද කරන නිසා ස්තුතියි. අපිට ඔබගේ අනුග්‍රහය නිදහස් කළ මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. සියලු දෙනාට ජේසුස් පිහිටයි. සුබ සතියක්. ඉතින් යාඥාවෙන් පසු වෙන්න ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය තුල ගමන් කරන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක.